හලෙලූයා. හොඳයි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම අද දවසේ කතා කරන්න යනවා අපේ ජීවිතේ අපි මේ ඇදහිල්ල ගමනට ඇතුල් වෙලා තිබෙනවා. ඒ වගේම අපි හොඳට ආරම්භ කරලා අපි හොඳට අවසන් කරන්න ඕන. ආමේන්. අපි හොඳ ආරම්භයක් දීලා තිබෙනා වගේම හොඳ අවසානයක් දකින්න ඕන. ආමේන්. ඉතින් අපි දන්නා මේ ඇදහිල්ල ගමනේ බොහෝ දෙනෙක් හැම කෙනාටම හොඳට නිමා කරන්න බැරි වෙලා තියෙනවා. මේ අනාගත සඳහාවේ ඔබට වැදගත් වෙන නිමාව. ආමේන්. අපි හොඳට නිමා කරන සෙනඟක් වෙන්න ඕන. අපි දන්නවා හැම කෙනාම හොඳට නිමා කරන්නේ නැහැ. හැම කෙනාගේම ජීවිතේ හොඳට ආරම්භ කරලා හොඳට අවසන් කරන්නේ නැහැ. සමහර අය ඒ නිමාවෙන් බැහැර වෙලා තියෙනවා. මේ ළඟදී මට එක පවුලක් හම්බුණා. ඔවුන් මේ ඇදහිල්ලේ ගමන ඒ සභාවකට ඇතුල් වෙලා තියෙනවා. සභාවකට ගිහිල්ලා නතර වෙලා. ඊට පස්සේ මේ ඇහුවා ඇයි දැන් යන්නේ නැත්තේ කියලා. දෙවියන් ගියාට බුත් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන සභාවට ගිහිල්ලා දෙයක් හම්බ වෙයි කියලා යම් දේවල්. අපි ගියා කියලා අපිට ඇති දෙයක් උනේ නැහැ කිව්වා. ඊට මොකද්ද මම කල්පනා කරා මොකද්ද මේ කියන්නේ කියලා. අපි දන්නා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සභාවට සෙනග එකතු කරන්නේ එහෙම නැත්නම් සභාවක් විදිහට මේ වගේ සෙනග එකතු කරලා උන්වහන්සේට දෙන අරමුණක්. අපි මේ ප්‍රධාන අරමුණ තේරුම් ගත්තේ නැත්තම් අපිට හොඳට නිමා කරන්න බැරි වෙනවා. අපි දන්නවා එක එක්කෙනා විවිධ පටු මාර්ග එහෙම නැත්නම් විවිධ පරමාර්ථයන් උද සභාවට එනවා. ඒ වගේම අපි දන්නවා අපි පෝස්ටර් ගහනවානේ. සමහර අය ලංකාවේ පෝස්ටර් ගහනවා වෙහෙස වෙන පරවුසුලන සියල්ලනි මා වෙතට එන්න. එහෙම නැත්නම් හාස්කම් පුදුම ලකුණු බලවත් දේවල් සෙනගට වෙනවා. මලුන් නැගිටිනවා බලවත් දේවල් වෙනවා කියලා. ඉතින් අපි සමහරලාට මිනිස්සුන්ට ආරාධනා කරන සභාවට එන්න කියලා. එතකොට මොකද වෙන්නේ? මේ එන අරමුණ තමයි භූමික දෙයක් උදෙසා යම් දෙකින් එනවා. ඒ අතරේ ඒ අරමුණ දේව වචනේ කර්ම කොටගෙන මාරු වුණොත් ඒ අයට අවසානයේ හොඳට නිමා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එයාට අඬ ගහනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අඬ ගහන්න පුළුවන්. හැම කෙනෙකුටම අඬ ගහන්න පුළුවන්. අපි ඒ අඬ ගහන්නේ ඔරිජිනල් පණිවිඩය ඔවුන්ට දෙන පිරිසයි. ආමේන්. යේසුස් වහන්සේත් ඒක තමයි උන්වහන්සේ කතා කරේ. ඒ නිසා මම මේ පණිවිඩය ගැන යමක් කතා කරන්න කැමතියි. අපි හැරෙන්න යන දේව වචනේ ක්‍රියාපොතේ 26 වෙනි පරිච්ඡේදයේ 11 සමවෙන්න 19 වෙනි පදයේ වෙතට. මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවි පළමු කොට දමස්කේද පසුව යෙරුසලමේද යුදා රට මුළුල්ලේද පසන්නන්ට අන්‍ය ජාතින්ට පසුතැවිලිව දෙවියන් වහන්සේ වෙතට හැරි පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්නට කියා ප්‍රකාශ කළෙමි. මගේ වචනේ තමයි මේ 19 වෙනි පදය. මෙතන සුද පාවුල්තුමා මේ අග්‍රිපා රජු ඉදිරිපිට ਉਹ ප්‍රකාශ කරනවා මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවි ඔහු ගිහිල්ලා රට මුළුල්ලේ එහෙම නැත්නම් අන්නේ ජාතින්ට ඔහු පසුතැවිලි වීමේ පණිවිඩය ගිහිල්ලා දේශනා කරා කියලා කියනවා. ඒ කියන්නේ ඔහුට තිබුණා දර්ශනයක්. ඒක තමයි ස්වර්ගීය දර්ශනය. ආමේන්. මේක ඊටම වැදගත්. මේ ස්වාමීන් වහන්සේට එන අපිව දෙවියන් වහන්සේ ගෙනල්ලා තිබෙන දෙවියන් වහන්සේගේ අරමුණ තමයි අපිව ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් කිරීම. ඒ නිසා අපි දකිනවා මේ පාවුල්තුමා එන ගමනේදී පාවුල්තුමා එක දර්ශනයක් දැක්කා. ඒක තමයි ස්වර්ගීය දර්ශනය. මේ දර්ශනේ ඉදිරියෙන් තබාගෙන තමයි ඔහු නිතරම ගමන් කරේ. ඒ නිසා මේ සැදැවි තම වැදගත් වෙනවා ඔබට. මේ ස්වර්ගීය දර්ශනය තමයි අපි මේ ඇදහිල්ලේ ගමනේ යනකොට නිතරම අපි ඉදිරියෙන් තබා ගන්න ඕන දේ. අපේ ඉදිරියේ නිතරම පවතින ඕන දේ තමයි මේ දර්ශනය. මේ ස්වර්ගීය දර්ශනය අපි ඉදිරියේ තබා ගත්තේ නැත්නම් අපිට හොඳට නිමා කරන්න බැරි වෙනවා. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දන්නවා යේසුස් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගේ දේශනාව මොකක්ද උනේ?
පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍යය අතලඟයි. යේසුස් වහන්සේගේ දේශනාව උනේ මොකද්ද? පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍යය අතලඟයි. උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේගේ දේශනාව උනේ ස්වර්ගය. උන්වහන්සේට අවශ්‍ය වුණා මිනිස්යන්ට මේ රාජ්‍යයේ පණිවිඩය හැම මිනිස්යටම ප්‍රකාශ කරන්න. උන්වහන්සේ සුවය ගැන දේශනා කරේ නැහැ. උන්වහන්සේ වෙනම බලයක් ගැන දේශනා කරේ නැහැ. උන්වහන්සේ ස්වර්ග රාජ්‍යය ගැන දේශනා කරා. උන්වහන්සේ හැමතැනම දේශනා කරේ ස්වර්ගය ගැන. උන්වහන්සේ ස්වර්ගය ගැන දේශනා කරන්න හේතුව තමයි උන්වහන්සේ ස්වර්ගයෙන් පොළවට ආවා වූ තැනන් වහන්සේ උන්වහන්සේට තිබුණේ ස්වර්ගීය මානසිකත්වය. ආමේන්. ඒ නිසා ස්වර්ගීය ඒ හදවත, ස්වර්ගයේ තිබුණා වූ තේජස, ස්වර්ගයේ තිබුණා වූ මහිමය, ඒ තුල ජීවත් වුණා වූ තැනන් වහන්සේ, පියාණන් වහන්සේගේ සම්මුඛය තුල සිටියා වූ තැනන් වහන්සේ, උන්වහන්සේ ඇවිල්ලා කතා කරේ ඒ රාජ්‍යයේ පණිවිඩය ගැන. ආමේන්. ඉතින් ඒ නිසා ප්‍රේමවන්තනි, ඒ රාජ්‍ය තුල උන්වහන්සේ කතා කරන සෙනඟට, ඒ වගේම අපි දන්නවා උන්වහන්සේට අවශ්‍ය වුණා ඒ රාජ්‍යයේ ටේස්ට් එක පොළවට දෙන්න. මොනවද කරේ උන්වහන්සේ? උන්වහන්සේ වපුරන්නගේ උපමාව ගත්තා නම් ඒ වපුරන්නගේ උපමාවේ උන්වහන්සේට අවශ්‍ය වුණේ මොකද්ද? ස්වර්ග රාජ්‍යයේ රහස් ගැන මිනිසයන්ට තේරුම් කරලා දෙන්න. මොකද මිනිසයන්ට උන්වහන්සේ තේරුම් කරන්න ගත්ත බොහොම සරල දේවල්. උන්වහන්සේ ගහක් අරගන්නවා, උන්වහන්සේ අපෑටයක් ගන්නවා, උන්වහන්සේ ගොවියෙක් ගන්නවා. මේ පොළවේ ඉන්න සෙනඟට, පොළවේ ඉන්න මිනිස්යාට මේ ස්වර්ගික කාරණා තේරුම් ගන්න බැරි නිසා උන්වහන්සේ මේ සාමාන්‍ය දේවල් අරගෙන, උන්වහන්සේ උපහරණ විවිධ උදාහරණ අරගෙන මිනිස්යාට උන්වහන්සේ තේරුම් කරලා දෙනවා. අපි දන්නවා ඔගොල්ලෝ මේ ලංකාවේ නම් තියෙනවා අර බූන්දි එහෙම තියෙන කඩවල් තියෙන බූන්දි තියෙනවා, මස්කට් ඔය දොදොල් ඒවා මේ තියෙන කඩවල් තියෙන ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඒ කඩවල් වලට ගියාම පොඩි කොටසක් දෙන, පොඩි කෑල්ලක් දෙන කාලා බලන්න කියලා. ඉතින් අපිට මතකයි ඔය මංගල්‍ය තියෙන කාලවල වලට අපි ගිහිල්ලා නැත්නම් සාම්පල් බලලා හොඳට. ඉතින් දිගටම සාම්පල් බලලා හොඳ දොදොල් ප්‍රමාණයක් කාලා. නේ? මොනවද කරන්නේ? පොඩ්ඩක් කාලා බලන්න කියලා මේ දෙනවා. අපි ඉතින් මොනවද කරන්නේ? කාපම හරි රසයි එක කෑල්ලක් ගන්නවා. ඔබ දන්නවද? යේසුස් වහන්සේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ සාම්පල් තමයි උන්වහන්සේ මේ දුන්නේ. ආමේන්. ඒ කියන්නේ උන්වහන්සේ පෙන්නවා මලවුන්ට ජීවනය, ඒ කියන්නේ මරණය කියලා දෙයක් පොළවේ තියෙනකොට උන්වහන්සේ ස්වර්ගයේ මරණේ නැති බවට උන්වහන්සේ පෙන්නවා. එතනට දේව රාජ්‍ය ගියාම මොකද උනේ? ඒ දේව රාජ්‍යයේ නැත්නම් දෙවියන්වහන්සේගේ පාලනය, ස්වර්ගික පාලනය එතනට ගියාම මොකද උනේ? එතන යේසුස් වහන්සේ ඉන්න තැන ඒ ඉහළ පාලනය තිබුණා. ආමේන්. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ පාලන රටාව එතන තිබුණා. ඒ නිසා මරණය තියෙන තැනට එතන දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලය ගිය ගමන් ඒ ටේස්ට් එක එතන තිබුණා. ඒ ස්වර්ගික ටේස්ට් එකේ ස්ථානයේ එනකොට මොකද උනේ? එතන ජීවනය. ආමේන්. ඒ නිසා ලාසරුස්ට ජීවනය ලැබුණා. උන්වහන්සේට අවශ්‍ය වුණා සාම්පල් පෙන්නන්න. නමුත් සාම්පල් හැමදාම තිබුණේ නැහැ. ලාසරුස් හැමදාම හිටියද නැහැ. එතකොට දැන් ඇයි මේ එන ලෙඩ ඔක්කොම සුව වෙන්නේ නැත්තේ? ඇයි ඔක්කොම සුව වෙන්නේ නැත්තේ? උන්වහන්සේට අවශ්‍ය මොකද්ද? සාම්පල්. මතක තියාගන්න, ස්වර්ගය කියන්නේ උන්වහන්සේගේ මේන් එක. මේ පැකේජ් එකෙන් එකක් තමයි සුවය. අංශභාග රෝගියෙක් ආවා. අන්ධයන්ට පෙනීම, විහිරන්ට ඇසීම, ඒ වගේම වෛශ්‍යාකම් කරලා කෙනෙක් ආවා. මෙතන ඔන්න දේව රාජ්‍ය එතන ඉන්නවා. දේව රාජ්‍ය ඉස්සරහ පිටට එනවා. අර ස්ත්‍රීව අරගෙන එනවා දේව රාජ්‍ය ඉස්සරහ පිටට. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. උන්වහන්සේගේ පාලනය, පියාණන් වහන්සේගේ පාලනය තිබුණා වූ ස්ථානය. යේසුස් වහන්සේ හිටපු තැන. එතනට එනකොට මොකද උනේ? ඒ ස්ත්‍රියට සැබෑ නිදහස. ආමේන්. ඒ සප්‍රේමවන්තනි, අපි මේ ස්වර්ගීය රහස් දැනගන්න යේසුස් වහන්සේගේ ජීවිතය දිහා බලනකොට පියාණන් වහන්සේගේ සිත, ස්වර්ගයේ තිබෙන රහස, ස්වර්ගයේ තිබෙන අදහස්, ස්වර්ගයේ තිබෙන ආකල්ප අපිට දැනගන්න පුළුවන් ප්‍රේමවන්තනි. ආමේන්.
ඔබ කී දෙනෙක් කැමතිද පියාණන් වහන්සේගේ අභිමුඛයේ ඒ ප්‍රේමණීය හදවත? හලෙලූයා. ආමේන්. එනිසා ප්‍රේමවන්තනි, යේසුස් වහන්සේට අවශ්‍ය වුණා මිනිස්යන් මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තේජසින් පිරීලා නිතරම ජීවත් වෙන්න ඕන කියලා. ආමේන්. ඉතින් අපි දකිනවා සමහර තැන්වලදී මිනිස්යාට දෙවියන් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කරන්න උවමනාවක් නැහැ බොහෝ වෙලාවට. ඒ සමහරවිට අපි දන්නේ දෙවියන් වහන්සේ කැඳවල තිබෙන කැඳවීම මිනිස්සු තේරුම් අරගෙන නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි හැරිලා බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ තමාව මොනවටද තෝරගෙන තිබෙන්නේ කියලා. අපි දන්නවා සුද පාවුල්තුමා කියනවා පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා දැනටම ලබාගෙන සිටිනවවත් දැනටම සම්පූර්ණ වී සිටිනවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලාගත්සේද ඒක අල්ලගන්න මම වීරිය කරමින් මමත් දුවගෙන යමි. පෞල්තුමා කියනවා යමක් පිණිස මාව ක්‍රිස්තුස් වහන්සේ අල්ලගත්තා. ඒ කියන්නේ මේ මම තවම සම්පූර්ණ වෙලා ඉන්නව නෙමෙයි. මේ කියන්නේ පෞල්තුමා ටික දුරක් ගිහිල්ලා ගමන සම්පූර්ණ කරලා නෙමෙයි මේ. මම ඔබට කතා කරන්නේ හොඳ නිමාවක් දකින්න ඕන කියලා. ආමේන්. හොඳට අවසන් කරන්න ඕන කියලා. පොළවේ අනර්ග මිනිස්සෙක් හැටියට දෙවියන් වහන්සේ දුන්න කොටස සම්පූර්ණ කරලා දෙවියන් වහන්සේගේ නියමය සම්පූර්ණ කරලා දෙවියන් වහන්සේගේ ඒ සදාකාල ස්ථානයේ රජකම් කරන්න දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සමග සිටින්න අපි ගමන් කරන්න ඕන සෙනඟ. ඒකයි අපේ පරමාර්ථය වෙන්න ඕන. ඒ දර්ශනය අපේ ඔළුවේ තිබෙන්න ඕන. අපි ඒ දර්ශනේ නැතුව පොළවේ මොන දර්ශනෙ පිරුණත් වැඩක් නැහැ. ඒ උතුම්ම දේ අපි ගාව නැත්තම්. ඒ සප්‍රේමවන්තනි පෞල්තුමා මෙතන කියනවා යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලගත්තා. මොනවද? යමක් පිණිස. ආමේන්. හොඳට අහගෙන ඉන්නේ. ආමේන්. යේසුස් වහන්සේ ඔබව මෙතන ඉන්න හැම කෙනෙක්ම යමක් පිණිස. ආමේන්. යේසුස් වහන්සේ අල්ලගත්තද මොනවද කරන්න ඕන? ඒක අල්ලගන්න පිණිස. ඒ කියන්නේ යේසුස් වහන්සේ මාව අල්ලගත්තු කාරණාව මම අල්ලගන්න ඕන. පැහැදිලිද? දැන් ගොඩක් අයට යේසුස් වහන්සේ මාව අල්ලගත්තු එක සැබෑ. හැබැයි තවම තමුන් අල්ලගෙන නැහැ. පෞල්තුමා කියනවා මෙතන ඒක අල්ලගන්න වීර්ය කරන්න ඕන කියලා. කීදෙනෙක් කැමතිද දේව සැලැස්ම තේරුම් ගන්න? කොහොමද දේව සැලැස්ම තේරුම් ගන්න? මොකද හේතුව අපිට ඕන දේවල් කරලා මේ ජීවිත ගමන යන්න නෙවෙයි දෙවියන් වහන්සේ අපි තෝරගත්තේ. දෙවියන් වහන්සේට යමක් පිණිස අපිව තෝරගත්තා. ආමේන්. එහෙනම් ඒක ඔබ අල්ල ගන්න ඕන. ඒක අනිත් කෙනාව අනුකරණය කරලා හරියන්නේ නැහැ. අනිත් කෙනාගේ කැඳවීම වෙනයි ඔබගේ කැඳවීම වෙනයි. ඒක ඔබයි අල්ල ගන්න ඕන. ඒක ඔබයි ඉලිදරව් කර ගන්න ඕන. ඒ නිසා ඒකට මිලයක් ගෙවන්න තිබෙනවා. ගොඩක් මිනිස්සු මිලයක් ගෙවන්න කැමති නැහැ. අපි හරි කැමති ෂෝට් කට් වලින් දේවල් ලබා ගන්න. අපි හරි කැමති අපි ඉක්මනින් සමහර දේවල් හිමි කර ගන්න. නමුත් ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තු නම් අපි දේව සැලැස්ම තේරුම් ගන්න. අපි උන්වහන්සේගේ අභිමුඛයේ අපි බලා සිටින්න ඕන. අපි මිලයක් ගෙවන්න තියෙනවා. දවසක් එක තරුණෙක් මේ ඇත්ත කතාවක්. ඉන්දියාවේ ඉන්න එක බලවන්ත දේව දාසෙක්. ඔහු දෙවෙනි හොඳට පාවිච්චි කරනවා. ඒ වගේම ඔහු බලන් ඉඳගෙන මිනිස්සුන්ගේ ජීවිත එලිදරව් කරලා කතා කරනවා. ඒ වගේ පුදුම එලිදරව්වක් තියෙන දේව දාසෙක්. ඉතින් තරුණෙක් හිටියා උට ආස වුණා මේ දාසය වගේ පාවිච්චි වෙන්න ඕන කියලා. ඔහු ගිහිල්ලා කිව්වා පාස්ටර් මම ආසයි ඔය වගේ පාවිච්චි වෙනවාට. ඊට පස්සේ කිව්වා බොහොම හොඳයි. පාස්ටර් මට කියලා දෙන්නේ රහස මොකක්ද කියලා. ඊට පස්සේ දවසක එන්න කියලා. දැන් මොනවද කරන්නේ මේ තරුණයා ගියා. කිව්වා හෙට හවස එන්නකෝ කියලා. දැන් මේ හෙට හවස කියලා දැන් ඔන්න ගියා. ගිහිල්ලා දැන් මේ තරුණයා කාමරේ පාස්ටර් යාඥා කරන්න ගත්ත අර 9ට 10ට විතර. ඒ වෙලාව දැන් තරුණයා වාඩි වෙලා ඉන්නවා. පාස්ටර් දිගටම යාඥා කරගෙන යනවා. තරුණයා දැන් වාඩි වෙලා යාඥා වගේ පිඹලාගෙන ඉන්නවා. ඊටසම 11 12 වුණා 1 2 වුණා පාස්ටර් පොඩක් එළියට ගිහිල්ලා ආයෙ ඇවිල්ලා ආයෙ පාස්ටර් දනින් ඉන්නවා. ආයෙ යාඥා කරනවා දිගටම. උදේ වෙනකන් යාඥා කරනවා. 5ට විතර නැගිට්ට පාස්ටර්. දැන් අර තරුණයා කම්මැලි ගමේ දැන් නිදිමතේ
දැන් හරි අමාරුයි වගේ අපහසුතාවයේ මේ තරුණයා දැන් බලාගෙන ඉන්නවා. එයා හිතනවා දැන් මොකක් හරි ලොකු ඇනොයින්ටින් එකක් හොඳ ආලේපයක් උඩ නිදහස් කරලා දැන් මොනවා හරි ලොකු දෙයක් පෙරලියක් වෙන්න යන්නේ දැන් හොඳින් හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් දැන් මාවත් හොඳට දැන් පාවිච්චි වෙන්න යන්නේ කියලා දැන් මොහු හිතාගෙන ඉන්නවා. පාසකින් එහුව පාස මම මොනවද කරන්න ඕන? පාස හොඳ උත්තරයක් දුන්නා. මං කරපු ටික ඔයත් ගිහින් කරන්න එතකොට ඔයවත් එතකොට පාවිච්චි වෙයි කිව්වා. හල්ලෙලූයා. ආමේන්. අපි සමහර දේවල් වලට අපි මිලයක් ගෙවන්න තිබෙනවා. ආමේන්. අපේ කැඳවීම තේරුම් ගන්නත් අපේ දෙවියන් වහන්සේ තෝරගෙන දෙන අරමුණ අවබෝධ කරගන්නත් අපිට තිබෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලා සිටින්න. ඒ නිසා ඔබ අනිත් අයව අනුකරණය නොකර ඔබම දෙවියන් වහන්සේට අනර්ග බව තේරුම් අරගෙන දෙවියන් වහන්සේට ඔබ විශේෂිත බව තේරුම් අරගෙන දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තියෙන මොකද එක එක්කෙනාගේ හැකියාවන් වෙනස්, එක එක්කෙනාගේ දක්ෂතාවයන් වෙනස්, එක එක්කෙනාට කරන්න පුළුවන් වැඩ වෙනස්, එක එක්කෙනාගේ විවිධාකාර ලක්ෂණයන් තිබෙන නිසා එකිනෙකා හැම කෙනාටම දෙවියන් වහන්සේට හැම කෙනා කෙරෙහි විශේෂ අරමුණක් තිබෙනවා. ආමේන්. ඒ නිසා ඒ අරමුණ සම්පූර්ණ කරන්න ඕන. ඔබට හැකියාවන් ඔබ ආස හිතන 10ක් තියෙන්න පුළුවන්. නමුත් ඒ 10 නොවෙන්න පුළුවන් 10 එකක් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ. අපිට ආස හිතන හැමදේම ස්වාමීන් වහන්සේ අනුමත නොකරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. මිනිස්සු ඉන්න බොහෝ දේවල් හැමතැනම දුවලා හැමතැනම දේවල් කරලා බොහෝ දේවල් කරන්න හදනවා. ඒ ස්වාමීන් වහන්සේට සතුටු කරන්න බෑ හැම විදියටම. ඔබව කැඳවපු දේ ඔබ කරන්න අවශ්‍යයි. අපි දන්නා යේසුස් වහන්සේ වෙතට එන බොහෝ සෙනග එක අවස්ථාවකදී ලූක් සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ මේ කොටස තියෙනවා. බොහෝ අය එනවා උන්වහන්සේ වෙතට. බයිබලයේ කියනවා උන්වහන්සේ වෙතට බොහෝ රෝගීන්ද බොහෝ අය උන්වහන්සේ වෙතට ආවා කියලා කියනවා. පහේ 15 එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්ති වඩා පතලවිය බොහෝ සමූහයේ වචනේ අසන්ටත් තමුන්ගේ රෝග සුව කරවා ගන්නටත් රැස්වුව. නමුත් උන්වහන්සේ වනාන්තරවල ස්ථානවලට ගොස් අහක් ගොස් යාඥා කළසේක. මොනවද කියන්නේ? බලන්න. ඒක අපි බැලුවොත් මොකද හිතෙන්නේ? අනේ මේ සෙනග පවුලේ මේ බොහෝ අය වචනේ අසන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් හොඳ දෙයකට ඇවිල්ලා තියෙන්නේ. ඊක හිතන්නේ යේසුස් වහන්සේ ගාවට මේ සෙනග ආවා. වචනේ අසන්ටත් රෝග සුව කරගන්නත් කොහෙද ආවේ? යේසුස් වහන්සේ වෙතට. නමුත් යේසුස් වහන්සේ මොකද කරන්නේ? මොනවද කරේ? ඔවුන්ගෙන් අහක්ව ගොස්. දැන් ඔබට මොකද හිතෙන්නේ? අනේ උන්වහන්සේ මේ සෙනග පවුනේ. දැන් ගෝලයන්ට හිතෙන්නේ නැති මේ උන්වහන්සේට මොනවා වෙලක් දන්නේ නැහැ. මෙච්චර මේ මිනිස්සු ආ උන්වහන්සේ ගාවට මේ උන්වහන්සේ කොහෙද මේ ගියේ? මිනිස්සු පවුනේද මේ දොර හතර ගෙවාගෙන ඉන්නේ නැති. නමුත් ඔබ දන්නවද මතක තියාගන්න. පියාණන් වහන්සේගේ අරමුණ සම්පූර්ණ කරන්න ඕන අපි. යේසුස් වහන්සේ දැනගෙන හිටියා. යේසුස් වහන්සේ අවබෝධ කරගෙන හිටියා මම පියාගේ කැමැත්ත කරන්න ආපු කෙනෙක්. ඒ නිසා නිතරම පියාණන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයට ප්‍රමුඛ ස්ථානය දුන්නා. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි ඔබත් මමත් නිතරම දෙවියන් වහන්සේගේ ප්‍රධාන දේ නම් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සිටින්න ඕන. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන තැන ඉතලා තමයි අපි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න ඕන. අපි දන්නවා අපි බොහෝ අය කැමති දෙවියන් වහන්සේගේ රාජ්‍ය බොහෝ දේවල් කරන්න. අපි ආසයි සමහර දේවල් කරන්න. අපි දන්නවා ලූක් සුභාරංචි 10 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේ යේසුස් වහන්සේ ගෝලයන්ව පිටත් කරලා යවනවා දෙන්න. 17 කියනවා 10:17 කියනවා ලූක් 10:17 ඊපසු 70 දෙනා ප්‍රීතියෙන් හැරි ඇවිත් ස්වාමීන් ඔබගේ වචනේ නිසා යක්ෂයෝ අපට යටත් වෙති කීවෝය. උන්වහන්සේ උන්ට කියනසේ සාතන් විදුලියමින් අහසින් වැටුණා දුකින්. බලප සර්පයන් ගෝණසල පාගන්ට සතුරාගේ මුළු ශක්තිය මැඩ පවත්තන්නත් මාංශින් උඹලාට බලය දී තිබේ. මොනවද කියන්නේ? මේගොල්ලෝ හරි හැපි කියනවා. ආමේන්. මොකද උනේ මේගොල්ලෝ මේ දෙන්න ආවම මොකද උනේ? හාස්කම් වුණා. ආමේන්. හාස්කම් වෙනකොට මොකද ඇති වෙන්නේ සාමාන්‍යයෙන්? හාස්කම් වෙනකොට මොකද වෙන්නේ? ගොඩක් දේවල් හිතෙනවා. අමුතුම ගැම්මක් එනවා. නේද? අපි හරි ආසයි නේ.
හාස්කම් වෙනවා. දෙවියන්වහන්සේ ඔබතුලින් හාස්කම් කරනවා. අනිවාර්යයෙන් ඒක වෙනවා. උන්වහන්සේගේ ආධිපත්‍ය බලය අපිට දීලා තියෙනවා කියලා දේවචනේ කියනවා. ඒ නිසා අදහන්නාට ඇත්තව ලකුණු ඔබ තුලින් සිද්ධ වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය බලය ඔබ සමග තියෙනවා. අපි හරි හැපි සමහර දේවල් වුණාම. සමහරු දෙකෙන් දෙන්නෙක් වැටුණාම ඉතින් ලොකු දෙයක් අපි මුල් කාලේ ඇදහිල්ලේ ලොකු ගැඹුරට ගිහිලා නැති කාලේ ආත්මිකව පරිණත වුණ නැති කාලේ ඉතින් 3-4 දෙනෙක් ඔය වැටුණාම ඉතින් අමුතුම ජොලියක් ඇති වෙනවා. ඉතින් මේ ඒ වගේ මේ අයටත් ඒ වගේ යක්ෂාත්ම දුර වෙනකොට ඒගොල්ලන්ට ලොකු මේ එකක් ආවා. එහෙම එනවා සාමාන්‍ය දෙයක්. මිනිස්සුනේ අපි කැමති ටික මහිමේ ලබන්න ටික ගෞරවය ලබන්න මිනිස්සු අපිව දේවල් කියලා ඔසවද්දී අපිට පොඩි ආසාවක් තියෙනවා ඉතින්. අහිංසක දේවල් තියෙනවා. දැන් මේ අයටත් ආව මේ හාස්කම් වෙනකොට අමුතුම ප්‍රීතියක් ආවා. ඉතින් ඕනතරම් අපේ සේවාවල් වල මෑතකදී එක යක්ෂාත්මයක් දුරුන අම්ම කෙනෙක් යකා දුරු වෙනකොට ගෙදර ගියාම හතර මුල්ලේ වලපුව උඩට ඇවිල්ලා. ඒ අම්මට ඒ ගෙදර දින ඒ අම්මට ගෙදර ඉඳ හිතෙන්නේ අම්මගේ යකා පල්ලියේ දුරු වුණාම ගෙදර ගියාම හතර මුල්ලේ වලපුවත් උඩ ඇවිල්ලා. හalleluya. ආධිපත්‍ය කියලා කියන්නේ මහ පුදුම දෙයක්. ඒක බලවත් දේවල් වෙනවා. ඔය වගේ පොල් ගහක් තිබුණා කෙනෙක්ගේ පීඩෙන්නේ නැහැ. ඒ ස්වාසේ කිව්වනේ ගිහිල්ලා කතා කරන්න කියලා ගස් උන්වහන්සේ කිව්වනේ කන්දට කතා කරන්න කියලා. කඳු ගැන නෙමෙයි කන්දට කතා කරන්න. ඉතින් මේ පොල් ගහ ළඟින් පොල් ගහ කිව්වනේ පාස්ටර් මේ පොල් ගහ පීඩෙන්නේ දැන් අවුරුදු 10කට එහා වගේ. ඔය සිද්ධිය පිටිපන පැත්තේ මීගොබේ ඉතින් උස පොල් ගහක් පීඩෙන්නේ නැහැ. දැන් කපන්න ඕන මෙන්නේ. මං කිව්වා හරි බලමු කියලා මම දැන් යන ගමන් ඒ සංසකේ නාමයෙන් මේකේ ගෙඩියෙන්න ඕන කියලා ගියා. මාසයක් කියන ගෙඩි ගහ පීදුණා. හalleluya. ආමේන්. ආධිපත්‍යයට දෙවියන්වහන්සේ බලවත් දේ කරන්න පුළුවන්. එතකොට පොඩි අපුතු මං කිව්වේ උඩ හරි මේ ගැම්මක් එනවා. ඔය වගේ අනියම් සම්බන්ධයක් තිබුණා කෙනෙක්ගේ. දැන් මං අත්දැක්ක මේ සමහර දේවල් අපි ඇදහිල්ලෙන් කියපු ගම එක වෙනවා. ඒක වෙනවා. මම කොහොමහරි සහෝදරියක් අපේ සභාවේ නෙවෙයි වෙන සභාවක සහෝදරියක් එයා දුකෙන් හිටියා කොහොමහරි ගිහිල්ලා කතා කරන බලපුවම මහත්තයා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ කොහොමහරි එයා එක සේවය කරන ගමන් දවසක් මගේ හදවතට ආවා මේ පුද්ගලයා හම්බෙන්න ඕන කියලා. මං ගිහිල්ලා හම්බෙලා මං කිව්වා යේසුස් වහන්සේගේ නාමයෙන් මාසයක් ඇතුළත ඔයා ආපහු එන්න වෙනවා. මට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඇදහිල්ලෙන් කිව්වා මේ දෙවියන් වහන්සේ කිව්වේ නෑ. මම නිකන් ඇදහිල්ලෙන් කියලා දැම්මා. දන්නවද? අර අනියම් සම්බන්ධයේ සුළු විසුළු වෙලා විනාශ වෙලා කැඩලා බිඳලා ගියා. අර මිනිසයා පූස් පැටි වගේ ගෙදර ගියා. ආමේන්. හalleluya. එනිසා මේ ආධිපත්‍ය දීලා තියෙන්නේ සාප කරන්න නෙමෙයි යහපතට ඒ ඇදහිල්ල පාවිච්චි කරන්න. ආමේන්. ඒ නිසා අපි ඇදහිල්ලෙන් මට මතකයි මම එකපාරක් කිව්වා දෙවියන් වහන්සේ අපේ සභාවේ මම ගිහිල්ලා මුල් කාලේ 2009 7 8 වගේ තමයි. මම ඉතින් ජෝලිත ගමට ඇදහිල්ලෙන් කියනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපේ සභාවේ සෙනඟ පිරෙන්න යනවා කියලා. ඉතින් ඕක අවුරුදු 3ක් ඇතුළත ඕක සිද්ධ වුණා. ඒ අර තිබිච්ච පොඩි හෝල් එක අපේ සහෝදරයෝ දන්නවා. ඒක පිරෙන්න සෙනඟ ආවා. ආමේන්. ඒ ඊට කලින් කියපු දවසේ කිව්ව අඬ ගහගෙන ගිහලා කෙනෙක් ඔයා සිංහෙක් වගේ ඇවිල්ලා කතා කරලාද කියලා මට නරක වචනයක් කියලා කිව්වා. ඔයා කියන ඔයිට වඩා 9 දෙනෙක් ඇවිල්ලා හිටියා. ඔයිට වඩා ලොකු කට්ටිය. ඒ නිසා ඔය වගේ කියන්න එපා කියලා. නමුත් ඔබ දන්නවද අපි කතා කරන වචන වලට බලය තියෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ආධිපත්‍ය දීලා දෙන මෙතන කතා කරන එක උන්වහන්සේගේ ආධිපත්‍ය බලය අපිට දීලා තියෙන යක්ෂයාගේ මුදු ශක්තිය මැඩපවත්තන මානසික බලයට බලය දී තිබේ. ආමේන්. ඒක එසේ දීලා තිබෙනවා. නමුත් මම ඔබට එකක් කියනවා. දැන් හාස්කම් මේ පුදුම දේවල් වෙයි බලවත් දේවල් වෙයි. ඒ ගැන දඟලන්න එපා. ඒක ගැන නෙමෙයි යේසුස් කියන්නේ. මේ 20 වෙනි පදේ කියනවා එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වෙන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වෙලා. ආමේන්. ප්‍රීති වෙන්න කියන්නේ මොනවද? අරවා දැක්කම අපිට අහිංසක දෙයක්. ඉතින් අපිට පොඩි සතුටක් ඇති වෙනවා මේ හාස්කම් වුණාම මිනිස්සු නිදහස් වුණාම. ඉතින් අපිට හරි ඕන තරම් යක්ෂාත්ම දුරු වෙනවා. ඉතින් ඒව වෙනකොට පොඩි අහිංසක සතුටක් එනවා. නමුත් ඒක නිසා මේ ප්‍රීති වෙන්න කියන්නේ. නුඹලගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා. ආමේන්. ආමේන්. යේසුස් වහන්සේ හැම තැනකදීම try කරන්නේ අපි තුල ස්වර්ගික දර්ශනය ඇතුල් කරන්න. ආමේන්. ඒ නිසා මතක තියාගන්න ඔය යක්ෂය දුරු වුණාට ඔය හාස්කම් වුණාට ඕවට කරදර වෙන්න එපා.
ඒක උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ දේවල් කරලා මේ මහිමේ උන්වහන්සේලා දීලා ඔබ සද්ද නැතුව ගණන් ගන්න නැතුව ඔබගේ ගමන යන්න. ඔබ මතක තියාගන්න ඔබගේ ගැළවීම ආරක්ෂා කරන්න. අද මිනිස්සුන්ට මේ දර්ශනය ඔළුවෙන් ගිහිලා ගොඩක් දෙනෙක්. ඔබ දන්නවද දැන් අපි උදාහරණයක් වශයෙන් මට හිටපු ගමන් මම දවසක් හරි වැඩක් වුණා. දැන් ඉතින් අනිවාර්යෙන් බැංකුවට යන්න ඕන. බැංකුවට යනකොටම ගෙදරින් වයිෆ් කිව්වා යන ගමන් එන ගමන් ඔයා මාළු ටිකක් අරන් ඉන්න කියලා. ඒයි දැන් මාළු ගන්න තියෙනවා. ඊළඟට දුව කිව්වා මේ තාත්ති ඔයා එනකොට ඉස්කෝලේ මොනවාද කොළ වගේක් ගන්න දුන්නා. ඉතින් ඒ ටික අරන් එන්න කියලා. ඊට පස්සේ පුතාටත් දැන් අර ඉස්කෝලේ නර්සරි වල දෙනවනේ පොඩි දේවල් ඔය අලවන්නේ ඒවා මේවට. ඉතින් ඒවත් දැන් ගේන්න 3 දිනකේ වැඩ තියලා දැන් බැංකුවට යන්න තියෙනවා. දැන් අර ඊට පස්සේ ඔය අතරේ කෝල් එකක් ආවා සභාවේ මයික් එකේ අර FM මයික් එකේ බැටරි එක ගිහිල්ලා කියලා දැන් ඒකත් ගන්න වෙලා. දැන් 4ක් පිරිස මම දැන් ප්‍රධාන දේ තමයි අනිවාර්යෙන් බැංකුවට යන්න ඕන. දැන් අර 4ම කරලා ඉවරනකොට මොකද වුනේ? ප්‍රධාන එක මාගේ හැරුණා. කාලේ ගියා. දන්නවද අපිට මොකද්ද වෙන්නේ කියලා? අපි මේ ඇදහිල්ල ගමනට ඇතුල් වෙලා තියෙන ප්‍රධාන දේ ස්වර්ගික දර්ශනය. ඒක තමයි අපි ප්‍රථමයෙන් තියාගන්න ඕන. ඒක තමයි අපි ඉදිරියෙම තියාගන්න ඕන. ඒක ඉදිරියෙන් තියාගත්තාම තමයි අපේ ගමන ගුණාත්මක වෙන්න යන්නේ. දැන් ඒ ගුණාත්මකකම බොහෝ දෙනෙකින් නැති වෙලා තිබෙනවා. ඒකේ නැතිවීමේ ප්‍රතිඵලය ඔබට දකින්න පුළුවන් මොන විදියෙන් හරි සේවය කරන සමහරව. ඒ කියන්නේ අනුන්ගේ කොටුවේ එනතන් ටැංකියේ ඉන්න මාළු ටික තමුන්ගේ කොටට අරගෙන හරි කමන්නේ. තමුන්ගේ ස්වභාව වර්ධනය වෙන්න එක තමයි මීගොමු පැත්තේ තියෙන්නේ දැන්. ඒ කියන්නේ සුභාරංචි දැන් මං අහන්නම් ප්‍රශ්නයක්. ටැංකියේ මාළු බාන්නද ලේසි මූදේ මාළු බාන්නද ලේසි? 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 ආමේන්. හalleluya. මූදේ මාළු බාන්න අමාරුයි. හැබැයි හරි ලේසි ටැංකියකින් ටැංකියකට අදින එක. ඒක හරි ලේසි වෙලා තියෙන දැන්. දන්නවද? ඉතින් අපරාධ කියන්න බෑ. අපේ ලංකාවෙත් ඔය තත්ත්වය තියෙනවා. අර දුෂ්කර පළාත්වල ගිහිල්ලා සේවය කරන කවුරුත් නෑ. මම ඔය අම්පාර යනවා මේ 500කට විතර දේශනා කරනවා මේ නත්තල් දාට. නත්තල් දාට යවන්න කෙනෙක් බලනවා යවන්න කෙනෙක් නෑ. ඉතින් මම යනවා රෑ 12ට විතර මම පිටත් වෙනවා රතුගල යන්න. ප්‍රථම ඉඳන්ම සමහර ෆොටෝස් ඒවලා තිබුණා නැට. ඉතින් මේ එහෙට යවන්න කෙනෙක් නෑ. ඒ වගේම මේ ඒ දුෂ්කර සේවාවන් වලට ගිහිලා එහි ගිහිලා අර ආස්කම් කරන අය ගිහිලා ඒ පැත්තේ ගිහිලා යමක් කරන්න එහෙම අදහසක් නෑ. මම දන්නේ නෑ ඒක. ඇයි කියලා ඒ බර ඉන්නේ නැත්තේ. මිලයක් ගෙවන්න කැමති නෑ. මට තේරෙන්නේ නෑ. ප්‍රේමවන්තනි අපේ දර්ශනයේ තියෙන ස්වර්ගික දර්ශන පොළවේ නෙමෙයි. මේ පොළවේ මොනවා අපි විශාල කරලා ප්‍රසිද්ධ නම් ඔක්කොම තිබුණත් ඒක ස්වර්ගයට වැදගත් නැහැ. ස්වර්ගයට වැදගත් වෙන්නේ දේව කැමැත්ත කිරීමයි. ආමේන්. ස්වර්ගයට වැදගත් වෙන්නේ අමාරුවෙන් හරි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ සම්පූර්ණ කිරීමයි. ඒ නිසා යේසුස් වහන්සේගේ මට ස්වාමිනේ කියන සියලු දෙනාම ස්වර්ගයට යන්නේ නැහැ කියලා කිව්වේ. අවසානයේ ඔවුන්ට කියන මගේ නාමයෙන් උඹලා මොනවා කරත් මං අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ සමග ප්‍රේමවන්තනි මිලයක් ගෙවන්න තිබෙනවා. අපිට සමහර දේවල් නේද අපිට මේ ඇදහිල්ල ගමනේ ස්වාමීන් වහන්සේ අපිව පවිත්‍ර කරන නිසා ඔබගේ ජීවිතයේ සමහරට ඔබව ටිකක් අමාරු අත්දැකීම් අතර දෙවියන් වහන්සේ ගෙනියයි. ඉතින් ඒ නිසා ඔබ යන්න සමහරට දේව කැමැත්ත කරන්නේ ටිකක් අමාරුයි. අපිව දෙවියන් වහන්සේ එවැනි මාර්ගවල අරගෙන යනවා. මොකද හේතුව දෙවියන් වහන්සේ අපිව ගොඩනගා ගන්න ඕන. අපේ දෙවියන් වහන්සේ අරමුණ තමයි අපිව හොඳ ගුණාත්මක මිනිස්සු හැටියට පරිවර්තනය කරලා උන්වහන්සේ හොඳ ඉහළම අනර්ග කොටසක් තමයි දේව රාජ්‍ය හිමි කරගන්න යන්නේ. ඒ වෙනතම් බොරුවෙන් වංචාවෙන් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නේද අයුතුකමින් දේවල් හිමි කරගෙන කවදාවත් ස්වර්ගයේ ඔවුන්ට හිමි වෙන්නේ නැහැ. සමහරු මෙහි අය එක්ක හොඳට කියන අමනාප වෙලා තව තැනක ගිහිල්ලා වෛරය තියාගෙන පාර දැක්කාම හිනහ වෙන්නේ නැහැ. කතා කරන හැබැයි තව සභාවකට ගිහලා යාඥා කරන්න පුළුවන්. දන්නවද? ඒ හිම යාඥා කරාට කියන්නේ වෙන සභාවකට ගියාට කමන්නේ නැහැ. මම ඒක වරදක් නෑ. අපි කියමුකෝ ඔබ කන බොන විදිහයි ඔබ ජීවත් වෙන රටාව වෙනස් කියලා.
වෙන තැනකට ගිහිල්ලා කමන්නේ එහෙම හොඳින් හැබැයි ඔබ පාර දැක්කහම ඔබ හොඳට හිනහ වෙලා කතා කරලා උඩින් නෙමෙයි අවංකව කතා කරලා ඉන්න ඕන. යමාතු පිටින් කතා බහ කරලා හරියන්නේ නැහැ. අවංකව කතා බහ කරලා ඉන්න ඕන. අවංකව මොකද හේතුව අපි එක ස්වර්ගෙට නම් යන්නේ. අපිට තියෙන ස්වර්ගෙට යන්න. ඒ නිසා ඔබ කෙරේ ඔබට තියෙන අමනාපයන් තිත්තකම් ඒවා කිසි දෙයක් අයින් කරගෙන ඒවා නැති කරගෙන තමයි අපි ස්වාමීන් වහන්සේ අභිමුඛේ නමස්කාර. අපි මෙතන මට බෑ යා ඉන්න තැන නමස්කාර කරන්න කියලා නමස්කාර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එතන ගියත් ස්වාමීන් වහන්සේ ඉන්නේ. අපි එතන නමස්කාර කරනකොට මතක් වෙයි මං අහවල් කෙනා එක්ක තරහින් ඉන්නේ. බයිබලයේ කියනවා අර පඳුර පුදන්න ප්‍රථමෙන් ගිහිලා සහෝදරයත් එක්ක සමාදාන වෙලා ඉන්න කියලා. ඒ නිසා අපි සමාදාන වෙලා අපි නිදහස්කමින් තමයි අපි ප්‍රීතිය අපි දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට හරිය විදිහට ඉඳලා තමයි අපි මේ ඇදහිල්ල ගමන යන්න ඕන. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ අපි මේ ඇදහිල්ල ගමන කියන්නේ මේ ඇදහිල්ල ගමන ස්වර්ගේ මේක සුද්ධවන්තකමේ ගමන. මේ ගමන අපි ඇදහිල්ල ගමන සුද්ධවන්තයෙක් හැටියට මේ ගමන යන්නේ. ඒ නිසා තමයි අමාරු පටු මාර්ගයක් මේක. මේ මාර්ගේ පටුයි. මේකේ සමාව දෙන්න වෙනවා. අපි කැමතුණා නැත මොකද හේතුව එතනට අපි එතන හිමි කරගන්න. අපි රාජ්‍ය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සිටින්න. මොකද හෙට දවස අයිති නෑ අපිට. ආමේන්. හෙට දවස අයිති නෑ. අපිට ජීවත් වෙන්න තියෙන්නේ පැය 24 නම් ඒ පැය 24 කොච්චර වටීද ඔබට? ඔබ මොනතරම් ඔබ ඒ දේ ඔබට මතක් කරද්දී ගොඩක් අයට අමතක වෙනවා. තමුන්ට හෙට දවස එවන තමයි දාලා යන්න වෙයි කියලා හිතෙන්නේ නෑ. නමුත් අපි හැමතිස්සෙම ඉන්න ඕන. කොයි මොහොතේ හෝ ස්වාමීන් වහන්සේ එනවා. ඒ වගේම කොයි මොහොතේ හරි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්. කොයි මොහොතේ හරි අපිට යන්න වෙයි. ඒකයි අපේ දර්ශනය වෙන්න ඕන. ඒක අපි ඔළුවේ විතර තියාගන්න ඕන. මොකද අපි හිමි කරගන්න යන්නේ සොලවන්න බැරි රාජ්‍යයක්. ආමේන්. කාටවත් නැති කරන්න බැරි පහන් නේද දුක නැති වේදනාවක් නැති රාජ්‍යයක් අපි හිමි කරගන්න යන්නේ. ඒ නිසා ඒකයි දෙවියන් වහන්සේගේ අරමුණ. ඒ නිසා ඒ රාජ්‍ය ඔළුවේ තියාගන්න. ආමේන්. නිසා පොළවේ දුක් විඳීම් පීඩාවන් තියෙන්න පුළුවන් දෙවියන් වහන්සේ බොහෝ සාදනවා. අපි දන්නවා මේ ඔය දැකලා ඇති බ්‍රොයිලර්ස්ලා. දන්නවද බ්‍රොයිලර්ස්? දවස් 45යි. දවස් 45යි. තුම්බලනවා. නේද? දවස් 45යි. උන්ට එකයි ගහන්නවට මොකද වෙන්නේ? එක තැන තමයි එතනමයි. තටු දෙක උස්සලා හරියට ගහපු ගම එතනමයි. ඒක වගේම තමයි ඔය දැකලා තියෙන ගංකුකුල්ලු. ගංකුකුල්ලු අර පැත්තෙන් එලවගෙන එනකොට දැකලා තියෙන ලංකාවේ හිටියා නේද? ගංකුකුල් මන් දන්නේ දැකලා තියෙනවද දන්නේ සමහර මේ අලුත් පරම්පරාව දැකලා නැතුව ඇති. ඒ ගංකුකුල් අපේ ගෙවල් වල ඉස්සර හිටියා. ඉතින් අර පැත්තෙන් බල්ලා එලවනකොට මේ පැත්තට දුවනවා. ඒ පැත්තෙන් මුගටියා එලවනකොට මේ පැත්තට දුවනවා. ගස් උඩට ගිහිල්ලා උන් බේරෙන්න දානවා. ඒ වගේම දුවගෙන ගිහලා හැමතැනම දුවගෙන ගිහලා කාලා බීලා හොඳට ඉන්නවා. නමුත් අර බ්‍රොයිලර්ස්ලා එකතැන සමහරු කැමති නෑ ප්‍රශ්න අතරින් යන්න. අපි ප්‍රශ්න අතරින් යන්න ඕන. අපි ප්‍රශ්න අභියෝග මැද්දේ යන්න ඕන. ඒ අභියෝග මැද්දේ යනකොට දෙවියන් වහන්සේ අපිව හදනවා. ඒ ප්‍රශ්න මැද්දේ දෙවියන් වහන්සේ අපිව පවිත්‍ර කරනවා. දෙවියන් වහන්සේ අපේ වැඩි තැන් අයින් කරනවා. දෙවියන් වහන්සේ අපේ අඩු තැන් අයින් කරලා දානවා. දෙවියන් වහන්සේ අපිව ඒ හැම විදියකින්ම අපි තුල පිච්චෙන්න ඕන තැන් දෙවියන් වහන්සේ අපිව ඒවා අනවශ්‍ය දේවල් අපෙන් අයින් කරනවා. අපි දන්නවා අනර්ග රිදී ගල් එහෙම නැත්නම් මොනවාද මේ අනර්ග රන් රිදී අනර්ග ගල් ගැන කතා කරනවා. තුන රිදුරු එහෙම නැත්නම් ලී ගැන කතා කරනවා. නේද? අපි දන්නවා මේ ඒ කියන්නේ අපේ ජීවිතේ ගින්න පැමිණෙනවා. නමුත් අපි දන්නවා අනර්ග ගල් වලින් රන් රිදී වලින් ගොඩ නැගුණොත් ඒ කර්මාන්තේ පවතිනවා. නමුත් ලී තෘණ පිදුරු ඒ වයින් ගොඩ නැගුණොත් මොනවද වෙන්නේ? පැවැත්මක් නැහැ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි කැමතුණත් නැතත් අපේ ජීවිතේ සෝදිසි එනවා. මේ ඇදහිල්ලේ ගමන යනකොට සෝදිසි පරීක්ෂා එනවා. ඒවා එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒවා මැද්දෙන් අපි යන්න පුරුදු වෙන්න ඕන. ආමේන්. ඒවා කැමති වුණත් නැතත් අපිව දෙවියන් වහන්සේව මැද්දේ ගෙනියනවා. ඒවා තුල අපේ ඇතුළ පුච්චනවා හදනවා. අපි දන්නවා පාන් ගෙඩිය ඒ බේකරිය ඇතුළට දාපුවම උඩිනුත් ගින්දර මේ පැත්තෙත් ගින්දර යටිනුත් ගින්දර හැම පැත්තෙම ගින්දර එනවා. එතකොට තමයි පාන් ගෙඩිය ලස්සනට හැදෙන්නේ. යටින් විතරක් ගින්දර ආවනම් රොටියක් වෙනවා මේක. දෙවියන් වහන්සේ අපිව හැම පැත්තෙම
අපිව දෙවියන් වහන්සේ අරගෙන යනවා. උන්වහන්සේ අපිව විවිධාකාර මාර්ගවල ගෙන ගිහිල්ලා පවිත්‍ර කරලා උන්වහන්සේ අපිව නිවැරදි කරලා අපේ චරිතය අපේ තිබෙන වැරදි දේවල් අපෙන් අයින් කරලා ස්වාමීන් වහන්සේ අනර්ග මිනිසෙක් ලෙස අපිව පරිවර්තනය කරනවා. ආමේන්. මොකද නිසාද උන්වහන්සේට ඕන ඔබව පොළවේ සදාකල් තියන්න නෙවෙයි සදාකාල රාජ්‍යයට දෙවියන් වහන්සේ ගෙනියන්නයි. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි අපිව දෙවියන් වහන්සේ තුල අපි ඉගෙන ගන්න සුවඳ හමල යන්න මේ පොළවේ. ආමේන්. කී දෙනෙක් කැමතිද සුවඳ හමල යන්න? නම තියලා යන්න. ආමේන්. නම තියලා යන්න මේ පොළවේ යනකොට. දේව රාජ්‍ය උදෙසා. අවසානයේ මිනිස්සු කියන්න ඔබගේ නාමය. ආමේන්. මිනිස්සු කියයි. මොකද ඔබ සුවඳ හමන කෙනෙක් වෙන්නේ. ආමේන්. සුවඳ හමනන් ලේසි නැහැ. අපි දන්නවා දේවචනේ සලමන්ගේ ගීතිකා පොතේ කියනවා සලමන්ගේ ගීතිකා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා කටු අතරේ පිපෙන මහනෙල් මලක් යම්සේද මාගේ සොඳුරක් එසේමයි. ආමේන්. කටු ගස් අතරේ තිබෙන මහනෙල් මල මොන වගේද වෙන්නේ? නේද? අපි දන්නවා කටු ගස් අතරේ තිබෙන මහනෙල් මලට සුළඟ හමනවා. සුළඟ හමනකොට මොකද වෙන්නේ? සුවඳ හමන්නේ මල සීරෙන කොටයි. මල ඒ පැත්තට හැරෙනවා සුළඟට මේ පැත්තට හැරෙනවා මල සීරෙනවා. මල සීරෙනකොට තමයි සුවඳ හමන්නේ. අපි දන්න සමහර මල් වලින් තමයි සෙන්ට් හදන්නේ. ඒ සෙන්ට් හදන්න නම් ඒ මල තැලෙන්න ඕන පොඩි වෙන්න ඕන. ප්‍රේමවන්තනි අපේ ජීවිත දේව රාජ්‍ය වෙනුවෙන් මිලයක් ගෙවන්න අපිට දෙන්න ඕන. දේව රාජ්‍ය වෙනුවෙන් අපි වැය වෙන්න අපි කැමති වෙන්න ඕන. දේව රාජ්‍ය තුල අපි උපරිමයට යන්න කැමති වෙන්න ඕන. දේව රාජ්‍ය අනර්ග ස්ථානයක අපි ගමන් කරන්න ඕන. ස්වාමීන් වහන්සේ අපිව පරිවර්තනය කරමින් සිටිනවා. ආමේන්. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මේ පොළවේ අනර්ග ඔබ අනර්ග මිනිසෙක් ලෙස මේ පොළවේ හොඳ නිමාවක් දකින්න මිනිසෙක් වෙන්න ඕන. ආමේන්. ඒ නිසා මතක තියාගන්න සමහරට අපේ ජීවිතේ සමහර අයගේ ජීවිතේ යම් ගමනක් ගිහිල්ලා අවසාන කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. සමහර අයගේ ජීවිතේ ආරම්භය වෙන්න පුළුවන්. සමහර අයගේ ජීවිතේ අවසානයේ දක්වා තවමත් ප්‍රශ්නයක් තවමත් ආශිර්වාදයක් නැති වෙලා වෙන්න පුළුවන්. ආශිර්වාදයක් වෙලා නැත්තම් තවමත් ජීවිතේ කිසිම දේව රාජ්‍යයට ප්‍රයෝජනයක් වෙලා නැත්තම් අද තීරණය කරගන්න මම අද ඉඳලා දේව රාජ්‍යයට ආශිර්වාදයක් වෙනවා. මම මගේ හිමි කරගන්න රාජ්‍ය උදෙසා මම වැය වෙනවා. ආමේන්. මම ඒ රාජ්‍යයට එකතු කරගන්නවා. සමහර අය ඒ රාජ්‍යයට එකතු කරගන්න අපි දන්නවා මෙහි අපි කොච්චර කැපවීම කරනවද? කොච්චර සුද්ධව ජීවත් වෙනවද? අපි දවසක ප්‍රතිඵල ලබනවා ප්‍රේමවන්තයෝ. ආමේන්. අපි දවසක වගේ ප්‍රතිඵල ලබනවා. ඒ නිසා තමයි සුද්ධවන්තයෝ දුක් විඳේ. ඒ නිසා තමයි සුද්ධවන්තයෝ කැපවීම කරේ. ඒ නිසා තමයි ප්‍රේමවන්තනි මිලයක් ගෙව්වේ. ඒ දරා ගැනීම තුල ගමන් කරේ. ඒ නිසා ඔබටත් මටත් ප්‍රේමවන්තනි මේ පොළවේ උපරිමයට ගමන් කරන්න. ඒ නිසා උපරිම දේව රාජ්‍ය වෙනුවෙන් වැය වෙන්න, කැප වෙන්න ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න යනවා. ඒ විට ඒ නිසා ප්‍රේමවන්තනි අවසානයේ අපි දකිනවා ශුද්ධ පෞල්තුමා කතා කරන ඒ වගේම අපි දකිනවා දේමස් බයිබලයේ කියන දේමස් මේ ලෝකයට ආලේවි මාත්‍තර තෙසලෝනිකෙට ගියා කියලා කියනවා. 2 තිමෝති 4:10 කියනවා මක්නිසාද දේමස් මේ ලෝකයට ආලේවි මාත්‍තර තෙසලෝනිකෙට ගියා. දේමස් ආව පෞල්තුමා සමග ගමනක් ඇවිල්ලා මොකද කරේ? පෞල් එක්ක ගමන එව නැත්නම් මගක් ඇවිල්ලා ආයේ හැරුණා තෙසලෝනිකේ පැත්තට. ඒ කියන්නේ මෙතන කතා කරන් ලෝකයට ආලේවි. මොකද උනේ? අරමුණ වෙනස් වුණා. ප්‍රධාන අරමුණ වෙනස් වුණොත් මිනිස්සු මේ ලෝකයට ආලේ වෙලා අද බොහෝ අය පටන් ගන්නවා හොඳට. බොහෝ අය හොඳට පටන් අරන් හොඳ ආත්මෙන් පටන් අරන් මානසිකව අවසන් කරනවා. ඒ නිසා ප්‍රේමවන්තනි ඔබ පටන් ගත්තා නම් ආත්මේම අවසන් කරන්න යුතු තිබෙනවා. අපි දන්නා බයිබලයේ සාලමන් රජතුමා හොඳ ආරම්භයක් දුන්නා. නමුත් අවසානයේ හරි නැහැ. අපි දන්නා හෙසකියා හොඳට ආරම්භ කරා නමුත් අවසානයේ හරි නැහැ. අපි දන්නා සැම්සන් හොඳට ආරම්භ කරා බලවන්තයෙක් හැටියට නමුත් අවසානයේ හරි නැහැ. නමුත් වැදගත් වෙන බයිබලයේ කියනවා අන්තිම දක්වා ස්ථීරව සිටින්නාම ගලවනු ලබන්නේ.
හලෙලූයා. ඒ සප්‍රේමවන්තනි මේ අනර්ග සඳෑවේ ඔබ සෑම කෙනෙක්ම තීරණය කරගන්න මම හොඳට නිමා කරන්න යනවා. ආමේන්. මම හොඳට අවසන් කරන්න යනවා. මගේ ඇදහිල්ල ගමන මම දැන් ඉන්න සීමා මගේ කාල සීමාව මේ තැන ඉන්නේ. මම මෙතනින් එහාට උපරිමයෙන් දේව රාජ්‍ය වෙනුවෙන් කැප වෙනවා, වැය වෙනවා, මිලේ ගෙවනවා. මම ස්වාමීන් වහන්සේ තුළ උපරිමයට මගේ ජීවිතේ මම යොදවනවා. ආමේන්. මේ උපරිමයෙන් යොදවන්න. දෙවියන් වහන්සේගේ දේ උපරිමයෙන් කරන්න. ආමේන්. දෙවියන් වහන්සේගේ දේ හොඳම විදියට කරන්න. දෙවියන් වහන්සේ තුල ඔබට දීලා තියෙන කැඳවීම ඔබ හරිම විදියට කරන්න. මොකද ඒක තමයි ඔබගේ සදාකාල ගමනට ඔබ එකතු කරගන්න යන්නේ. ආමේන්. ඒ නිසා නිතරම මොකද්ද ඔබ ඉදිරියෙන් තබා ගන්න ඕන? ස්වර්ගීය දර්ශනය. ආමේන්. ආමේන්. හලෙලූයා. වෙන දේවල් ඇවිල්ලා ඔබගේ ප්‍රධාන අරමුණ වෙනස් කරයි. සේවය නෙමෙයි ප්‍රධාන අරමුණ. මතක තියාගන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේට මුල් තැන දෙන්න. උන්වහන්සේගේ අභිමුඛයේ ඉඳලා බලා සිටමින් උන්වහන්සේගේ රාජ්‍ය වැඩ කරන්න. ඔබ දන්නවද දේව සේවය කියන්නේ මොකක්ද කියලා? දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමයේ උතුරායම තමයි සේවය. සමහර අය දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න නැතුව සේවය කරනවා. ටික කාලයක් යනකොට ඇල්මර නිකන් වතුර වෙලා යනවා. ඒකට හේතුව මොකද? ඇල් වතුර වෙනවා. ඇයි? ප්‍රේමයෙන් පිරලා නෙමෙයි වැඩ කරන්නේ. දේවාභිමුඛයේ ඉඳලා ඒ චුවලිතකමේ ප්‍රීතියේ උපරිමයේ ඉඳලා තමයි ඒ මිහිර අන් අයට ගලා යාමක් තමයි සේවය. පැහැදිලිද ඔබට? ආමේන්. දේව සේවය කරන්න. දේව සේවය කියන්නේ දේව ප්‍රේමයේ උතුරා යෑමයි. ඒකයි දේව සේවය. කී දෙනෙක්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සේවය කරන්න කැමතිද? ඔබ සමහරට කැප වෙන්න පුළුවන්. ඔබ සමහරට බොහෝ අය ඉදිරියේ මම දෙවියන් වහන්සේගේ සේවයට කැප වෙනවා කියලා කැපවීම කරන්න පුළුවන්. නමුත් කී දෙනෙක් දේව ප්‍රේමේ උපරිමේ උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේ සමග ඔබ කාලය ගත කරලා උන්වහන්සේක හිත ගන්නවද? එවිට ඒ උතුරා යෑමන්නයට ගලා යෑමක් වෙන්න යනවා. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි වෙන දේවල් වලට බිසි කරගන්න එපා. ආමේන්. බිසි තමයි අපිට මේ කාලේ තියෙන වචනේ. මම බිසි. මම අර වැඩේ මේ වැඩේ ගොඩක් දේවල් තියෙනවා. මම ස්වාමීන් වහන්සේ එක්ක කාලය ගත කරපු කොතන හිටියා. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේට ඔබගේ ජීවිතයේ අවසානයේ දක්වා ඔබගේ අදහිල්ල හොඳට මේ අදහිල්ල ගමන අවසානයේ දක්වා අලංකාර ලෙස නිමා කරන්න ශක්තියත් බලයත් ඔබ සෑම කෙනෙකුටම හිමි වේවා. හොඳට ආරම්භ කරලා හොඳට අවසන් කරන්න ස්වාමීන් වහන්සේ ඔබට ශක්තිය දෙන සේක්වා. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේ ඔබ සමග වේවා. ආමේන්. හලෙලූයා. අපි දැන් දෙවියන් වහන්සේට ස්තුති කරමු.